අපි කතා කරන්නේ දෙවන ධර්ම සංගායනාව පිළිබඳව. අපි දැන් මේ වන විට කතා කළා පුතේ දෙවන ධර්ම සංගායනාවේ අන්තර්ගතය, හේතු, ඒ හැම දෙයක් පිළිබඳව කතා කළා. දැන් අපි කතා කරන්නේ දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල පිළිබඳව. ප්‍රතිඵල. එහෙනම් ප්‍රතිඵල යටතේ මම කිව්වා පළවෙනි ප්‍රතිඵලය මොකද්ද? තේරවාද සහ මහාසාංඝික කියලා නිකායන් දෙකකට බෙදනවා. මොකද නිකායන් දෙක? දෙවන ධර්ම සංගායනාවේදී සංඝ සමාජය තේරවාද සහ මහාසාංඝික නිකායන් දෙකකට බෙදුවා. තේරවාද නිකායේ තවත් කොටස් දෙකකට බෙදුවා. සර්වස්තිවාදී සහ ඊළඟට සෞත්‍රාන්තික කියලා. ඊට පස්සේ මහාසාංඝික නිකායේ බෙදෙනවා යෝගාවචර සහ මාධ්‍යමික කියලා. යෝගාවචර මාධ්‍යමික මහායානයේ බෙදලා. එහෙනම් මහායානයේ කොටස් දෙක මොකක්ද? යෝගාවචර සහ මාධ්‍යමික. එහෙනම් මේ විදිහට දෙවන ධර්ම සංගායනාවේදී ප්‍රතිඵලවලදී ප්‍රථම ධර්ම සංගායනාවේදී ප්‍රතිඵල තිබ්බද? මොකද ප්‍රතිඵල ප්‍රධාන ප්‍රතිඵල ධර්මයේ විනය කොටස් කළා. ඒ විදිහට ප්‍රථම වතාවට භික්ෂු ශාසනයේ තේරවාද සහ මහාසාංඝික කියලා නිකායන් දෙකකට බෙදලා යනවා. ඒක තවදුරටත් තේරවාද සහ මහාසාංඝික නිකාය තේරවාද නිකාය කොටස් 12කට බෙදෙනවා. මහාසාංඝික නිකාය කොටස් 6කට බෙදෙනවා. එහෙම බෙදලා ගිහිල්ලා නිකාය 18ක් බිහි වෙනවා. බාහිර කොටස් වලට කැඩලා යනවා සංඝ සමාජය. එහෙනම් කොටස් වලට මෙහෙම කැඩුණාට පස්සේ එහෙනම් සංඝ සමාජය මොකද වෙන්නේ? මේ විදිහට කොටස් වලට බෙදලා යනවා. කොහොමද? මහාසාංඝික නිකාය ගෝකුලික සහ ඒකබ්බෝහාරික කියලා බෙදලා යනවා. ඊළඟට ගෝකුලික සම්ප්‍රදාය ප්‍රශස්තිවාදී සහ බෞද්ධ කියලා බෙදලා යනවා. ඊළඟට වෛතවාද. මේ විදිහට මොකද බෙදලා යනවා සංඝ සමාජයේ බෙදලා යනවා පුතේ. කොහොමද බෙදෙන්නේ? තේරවාද නිකාය බෙදෙනවා. තේරවාද, වජ්ජිපුත්තක, සම්මිතිය, චන්තාගරික, භද්‍රයානික, ඊළඟට ධම්මොත්තරික, සබ්බත්තිවාද, කස්සපිය, ඊළඟට සක්කත්තිය, සුත්තන්තික, ධම්මගුත්තික, මහින්සාසක කියලා කොටස් වලට බෙදලා යනවා. මේ තියෙන්නේ මේ විදිහට බෙදලා යනවා. ඊට පස්සේ මහාසාංඝික නිකාය කොහොමද බෙදෙන්නේ? මහාසාංඝික, ගෝකුලික, ඒකබ්බෝහාරික, ප්‍රශස්තිවාදී, බාහුලික සහ ඊළඟට ශෛතිවාද කියලා බෙදෙනවා. මේ විදිහට කොටස් කරනවා. මොකද 18කට කොටස්ලා යනවා. බාහුල නිකාය ભેදයක් ඇති වෙනවා. ශාසන ඉතිහාසයේ ප්‍රථම වතාවට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රථම වතාවට නිකාය ભેදයක් ඇති වෙනවා. මේක නිකාය ભેදයකට තුඩු වෙනවා. පුතේ ඊට අමතරව මේක ප්‍රතිඵල ගැන කතා කරද්දී මහා සාංඝික ගුරුකුලයේ තමයි පස්සේ කාලෙක මහායාන බුදු සමය උදාවට මූලික අදිතාලම සකස් කරන්නේ. ඊළඟට තේරවාදී භික්ෂුන් වහන්සේලා තවදුරටත් මොකද කරන්නේ? ධර්මයේ විනය සුරක්ෂිතව තබා ගන්න කටයුතු කරනවා තේරවාදී භික්ෂුන් වහන්සේලා. තේරවාදී භික්ෂුන් වහන්සේලා නව මතවාද බුදු සමයට අතුල් දීමරේ ලබා දෙන්න උත්සාහ කරනවා. ඊළඟට තේරවාදී භික්ෂුන් වහන්සේලා කිසිදු විනය ශික්ෂාවක් ලිහිල් කරන්නේ නැති වෙන තීරණය කරනවා. දැඩි ස්ථාවරයකින් ඉන්නවා. එහෙනම් මේ විදිහට බුද්ධ ශාසනය මොකද වෙන්නේ? බුද්ධ ශාසනයේ නිකාය භේදයක් බවට පත් වෙනවා. එහෙනම් ඊට අමතරව තවත් ප්‍රතිඵල කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ කැඩී ගිය භික්ෂුන් වහන්සේලා මොකද වෙන්නේ? සුළු වශයෙන් වෙනස් වන ප්‍රචාරය කළේ බුදුදහම තමයි. සමහර අය සංස්කෘත භාෂාවෙන් විද්‍යාත්මක කළා. බ්‍රාහ්මණිකයන් බුදුදහම වළඳගත්තා. දැන් ඔය වගේ යම් දේවල් වුණා. එහෙනම් දේවධර්ම සංගායනාවෙන් ධර්ම ව්‍යාප්තියක් සිදුවීම වැදගත් ප්‍රතිඵලයක්. ධර්ම ව්‍යාප්තලා යනවා. දැන් නිකාය ભેදයක් හට ගන්න ඕනේ. මොකද නිකාය ભેදය? තේරවාද සහ මහාසාංඝික කියන නිකාය. එහෙනම් දේවධර්ම සංගායනාවේ වැදගත් ප්‍රතිඵලයක් විදියට තමයි එකක් තමයි විශ්වවිද්‍යාල බිහි වෙන්න පටන් ගන්නවා. ඔන්න දේවධර්ම සංගායනාවේ වැදගත් ප්‍රතිඵලයක් විදියට තමයි විශ්වවිද්‍යාල බිහි වෙන්නේ. මොනවද? අර කැඩී ගිය මහාසාංඝිකයෝ තම දර්ශනයන් වඩා ව්‍යාප්ත කරන්න මොකද කළේ? විශාල විශ්වවිද්‍යාල හදන්න පටන් ගත්තා. නාලන්දා, ජගද්දලා, උදන්තපුරි, වික්‍රමශිලා වගේ අධ්‍යාපන ආයතන බිහි කරන්න පටන් ගත්තා. එතන විශ්වවිද්‍යාල බිහිවීම සමග මොකද වෙන්නේ? විශිෂ්ට ලේඛකයන් බිහි වෙනවා. උගතුන් රසක් බිහි වෙනවා. අශ්වഘോഷ, වසුබන්දු, වසුමිත්‍ර, නාගාර්ජුන, නිර්නාග, මහාදේව මේ වගේ විශිෂ්ට ලේඛකයන් පිරිසක් මෙන්න මේ විශ්වවිද්‍යාල ආශ්‍රය කරගෙන බිහි වෙනවා. එතකොට ඒ උන්වහන්සේලාට මොකද කරන්නේ? විශිෂ්ට ගණයේ පොත් සම්පාදනය වෙනවා. දැන් අපි මේ ඉගෙන ගන්න සමහර දේවල් මොනවද? මහායානයේ දේවල්. සමහර අභව්‍ය සිදුවීම්. මහායාන ලලිත විස්තරයේ තියෙන දේවල් එහෙම අභව්‍ය විදියට පෙන්වන්න උත්සාහ කරන දේවල්.
එතකොට ඒ ගොඩක් තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් විශිෂ්ට ගණයේ පොත් දහසක් පොත් දහස් ගණනක් බිහි වෙනවා. විශේෂයෙන් සාහිත්‍යයට, දර්ශනයට, කලා ශිල්ප වලට විවිධ ග්‍රන්ථයන්ගේ පරිපූර්ණ පුස්තකාල රාශියක් දෙවන ධර්ම සංගායනාවට විශ්වවිද්‍යාල ආශ්‍රිත බිහි වෙනවා. එහෙනම් පුතේ දෙවන ධර්ම සංගායනාවේ තව ප්‍රතිඵලයක් තමයි ත්‍රිපිටකයට සූත්‍ර කිහිපයක් එකතු වෙනවා. මතක තියාගන්න ඒක. මොකද්ද? දැන් අපි මූලාශ්‍රයක් විදියට ගන්න සප්තසතික ඛණ්ඩ එකතු වෙන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ. එහෙනම් විවිධ ග්‍රන්ථයන්ගෙන් පරිපූර්ණ පුස්තකාල රාශියක් බිහි වෙනවා දෙවන ධර්ම සංගායනාවේ අනුගත ප්‍රතිඵලයක් විදියට. ඊළඟට මොකද්ද වෙන්නේ? ත්‍රිපිටකයට අලුත් සූත්‍ර කිහිපයක් එකතු වෙනවා. මේක දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්. මොනවද? චුල්ලෝකපාලියේ පංචසතික ඛණ්ඩකේ සහ සප්තසතික ඛණ්ඩකේ. එනම් චුල්ලෝකපාලියේ පළවෙනි ධර්ම සංගායනාව ගැන තොරතුරු සංගායනාවේ පංචසතික ඛණ්ඩකේ එකතු වෙනවා. ඊළඟට සප්තසතික ඛණ්ඩකේ එකතු වෙනවා. ඊළඟට අංගුත්තර නිකායේ මුණ්ඩරාග සූත්‍රය. ඊළඟට විමානවත්වයේ තියෙන සේවිස්සක විමානවත්වය. ඊට පස්සේ ප්‍රේතවත්වයේ තියෙන උත්තර මාත්‍ර ප්‍රදාන ප්‍රේතවත්වය. ඊළඟට දීඝනිකායේ පායාසි සූත්‍රය. මේ වගේ සූත්‍ර එකතු වෙනවා දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල පුතේ දෙවන ධර්ම සංගායනාව. එනම් බුද්ධ ශාසනයේ චිර ජීවනයට හේතු වුණු තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද්ද? දෙවන ධර්ම සංගායනාව බුද්ධ ශාසනයේ චිර ජීවනයට හේතු වෙනවා දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලත් එක්ක අපි කතා කරන්නේ. එතකොට අපි අද කතා කළේ මොකක් පිළිබඳවද? දෙවන ධර්ම සංගායනාව පිළිබඳව කතා කළේ. එහෙනම් මේකේ ප්‍රධානම ප්‍රතිඵලය මොකද්ද? තේරවාද සහ මහා සාංගික කියලා නිකාය දෙකකට කැඩලා යනවා. එහෙම නිකාය දෙකකට කැඩලා ගිහිල්ලා ඒකෙන් ශාසනය මක් වෙලා යනවා. ශාසනය දෙකකට වෙලා යනවා. කණ්ඩායම් දෙකක් බිහි වෙනවා. එහෙනම් කණ්ඩායම් දෙකක් බිහි වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේ. එහෙනම් මොකද වෙන්නේ? දැන් මම කිව්වා විශාලා මහනුවර වාලුකාරාමයේදී මාස 8ක් මුළුල්ලේ මොකද කරන්නේ? දෙවන ධර්ම සංගායනාව පවත්වනවා. එහෙනම් සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් දස වස්තුව මොකද්ද? ඒ වෙනකොට ප්‍රතිග්‍රාහක දසදහසක් භික්ෂුන් වහන්සේලා කරන්නේ. මේකළු ලැජ්ජ නැති අලජ්ජී පාපි භික්ෂුන් වහන්සේලා විදිහට නිගමන කරන්න වෙලා සසුනෙන් නිරපනවා හොතේ. මේ ශාසනය නිරපව එක අවස්ථාවක්. ශාසනය සංශෝධනයක් කරපුවා. වෙන ශාසන සංශෝධන වෙනවා. සංගායනාව ප්‍රතිඵලයක් මොකද්ද? සංගායනාව ප්‍රතිඵල තමයි ශාසනය සංශෝධනය වෙනවා පුතේ. එහෙනම් භික්ෂුන් වහන්සේලා මේ මයින් කරලා ශාසන සංශෝධනයක් සිදු කළා. මේ සංගායනාවේ ප්‍රතිඵලයක් ඒක. එහෙනම් දසවස්තුව පිළිබඳව සංගීතකාරක භික්ෂුන් වහන්සේගේ තීරණය නොපිළිගත් වජ්ජිපුත්‍ර භික්ෂුන් වහන්සේලා මොකද කළේ? සංගීතකාරක භික්ෂූන්ගෙන් වෙන්ව ගිහිල්ලා මෙතෙක් නොබදී පැවති භික්ෂු සංවිධානයේ දෙකඩ කරලා දැම්මා. එහෙනම් නිකාය ભેදයකට තුඩු දුන්නා. එහෙනම් නිකාය ભેදයක් ඇතුළේ මොන සංගායනාවේද? දෙවන ධර්ම සංගායනාවේදී මොකක්ද නිකායන් දෙක? එකක් තමයි මහා සාංඝික නිකාය. ඊට පස්සේ මුල් භික්ෂුන් වහන්සේලා මොකද කළේ? තේරිය නමින් ප්‍රකට වුණා. එහෙනම් මුලින් භික්ෂුන් වහන්සේලා කවුද? තේරවාද, තේරිය. නැත්නම් තේරවාද, තේරිය. ඊට පස්සේ වෙන්මගිය භික්ෂුන් කණ්ඩායම් මහා සාංඝික කියලා බෙදුණා. ඊට පස්සේ මහා සාංඝික නිකාය කොහොමද බෙදලා ගියේ? කොහොමද බෙදලා ගියේ මහා සාංඝික නිකාය? මහා සාංඝික නිකාය බෙදලා ගියේ කොයි විදිහටද බෙදලා ගියේ? කොටස් කීයකට බෙදලා ගියාද? මහා සාංඝික නිකාය. ඔන්න තේරවාද නිකායේ මහා සාංඝික නිකායේ බෙදලා ගිහිල්ලා මේක කොටස් වුණා කොයි විදිහටද? දෙවන ධර්ම සංගායනාවේ ප්‍රධානතම ප්‍රතිඵලය මොකද්ද පුතේ? එහෙනම් තේරවාද සහ මහා සාංඝික කියලා කොටස් දෙකකට බෙදලා යනවා. මහා සාංඝික සහ තේරිය කිව්වක් කවන්නේ. තේරිය. එහෙම නැත්නම් මහා සාංඝික. තේරිය කියන්නේ තේරවාද කියන එක. එතකොට නැවතත් මේ මහා සාංඝිකයන් නිකාය 6කට බෙදෙනවා. මම කියවනේ මහා සාංඝික නිකාය 6කට බෙදෙනවා කියලා. එහෙනම් තේරවාදකයන් නිකාය 12කට බෙදෙනවා. එහෙනම් මෙතන ඇතේනවා නිකාය ભેදයක්. මේක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සම්දිස්ථානයක්. හේතුව මේ විදිහට නිකාය ભેදයක් ප්‍රථම වතාවට ඇති වෙන්නේ මොන සංගායනාවෙන්ද? දෙවන ධර්ම සංගායනාවෙන් ඇති වෙන්නේ. එතකොට දෙවන ධර්ම සංගායනාව තුළ මූලික වශයෙන් පුතේ තේරවාද සහ මහා සාංඝික කියලා නිකායන් දෙකකට බෙදලා යනවා. එහෙනම් මහායාන බුදු සමය ආරම්භය සිදු වෙන්නේ මොකක් නිසාද? දැන් අපි කතා කරන්න ඕනේ වර්තමානයේ බුද්ධහම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කියලා කතා කරන්න ඕනේ. මොකද කොටස් දෙක? තේරවාදයි මහායානයි කියලා. ඒතකොට මහායාන බෙදලා යන මූලික බූජාංක අවස්ථාවන් කොහෙද තියෙන්නේ? දෙවන ධර්ම සංගායනාවේ තියෙන්නේ. එහෙනම් ශාසන ඉතිහාසයේ වටිනා සම්දිස්ථානයක් විදිහට අපිට
දෙවන ධර්ම සංගායනාව සඳහන් කරන්න පුළුවන්. එහෙනම් දෙවන ධර්ම සංගායනාව ශාසන ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. එහෙනම් දෙවන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා අපි මොනවද කතා කළේ? හේතු කතා කළා. ඊළඟට ප්‍රතිඵල කතා කළා මේකේ. හරි. දැන් මතක් කරගමු අපි. මොනවද? පුතේ අපි අද කතා කළේ දෙවන ධර්ම සංගායනාව පිළිබඳව. එහෙනම් දෙවන ධර්ම සංගායනාව පිළිබඳව දෙවන ධර්ම සංගීතය පිළිබඳව තොරතුරු ගන්න පුළුවන්. තරමත මූලාශ්‍රය මොකද්ද? චුල්ලවග්ගපාළියේ සප්ත සතිකක් ඛණ්ඩකේ. එහෙනම් චුල්ලවග්ගපාළියේ සප්ත සතිකක් ඛණ්ඩකේ තමයි තියෙන්නේ දෙවන ධර්ම සංගායනාව පිළිබඳව තියෙන තරමතම මූලාශ්‍රය විදිහට සැලකෙන්නේ. තරමත මූලාශ්‍රය. මොකක්ද ඒක තියෙන්නේ? මහා දැන් දසවස්තු තමයි මූලික වෙන්නේ දෙවන ධර්ම සංගායනාව සඳහා. එතකොට ඊට අමතරව මහා වංශය, දීප වංශය, සමන්තපාසාදිකාව, බෝධි වංශය, විකාය සංග්‍රහය වගේ මූලාශ්‍රවලත් වැඩි විස්තර සඳහන් වෙනවා. එහෙනම් චුල්ලවග්ගපාළියට අනුව දෙවන ධර්ම සංගායනාව සඳහා හේතුලා තියෙන මොකද්ද? වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ දසවස්තුව. මේක දස අකප වස්තුව බවපත් වෙන සංගායනාවෙන් පස්සේ අකපයි කියන්නේ සුදුසු නැහැ කියන එක. අකප වස්තුවක්. එහෙනම් දසවස්තුව තමයි මූලික වෙන්නේ. එහෙනම් දසවස්තුව විනිශ්චය කරලා උබ්බාහිකාවක් පත් කරලා උබ්බාහිකාවක් කියන්නේ කාරක සභාවක් පත් කරලා පාචීනක දේශවලින් සහ පාචීනක දේශවලින් පාචීනක සහ පාචය කියන දේශවලින් ඒ කාරක සභාවට භික්ෂුන් වහන්සේලා පත් කරගන්නවා. මේක සභාපතිත්වය ගන්න කවුද? සබ්බකාමී මහරහතන් වහන්සේ තමයි මූලිකත්වය ගන්න. සභාපතිත්වය ගන්න. කාරක සභාවේ සභාපති වෙන්නේ එයා. එයා කවුද? ආනන්ද හඳුරගේ ශිෂ්‍ය නමක් වසර 120ක් එවන විට බුදුමහාවසේව සියසින්ම දැකලා තියෙනවා කුඩා කාලේදී. එහෙනම් එහෙම භික්ෂුන් වහන්සේ නමක් තමයි සබ්බකාමී මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් සබ්බකාමී මහරහතන් වහන්සේ දෙවන සංගායනාවේ උබ්බාහිකාවේ ප්‍රධානත්වය ගන්නවා. දැන් දසවස්තුව ඇත්තටම දසවස්තුව ගත්තට පස්සේ විචාරශීලීව අපි කතා කළොත් දසවස්තුව සුදුසුද මම කිව්වා කාලාන්තරයක් තිස්සේ භික්ෂුන් අතර වර්ධනය වුණ මතභේද වල ප්‍රතිඵලයක් විදිහට තමයි දසවස්තුව නිර්මාණය වෙන්නේ. දසවස්තුව පිළිබඳව විනිශ්චය කරද්දී දැන් මේකේ සමහර මේකේ තියෙන දසවස්තුවේ තියෙන සමහර දේවල් ආහාර පාන සම්බන්ධ දේවල්. එතකොට එහෙනම් මේකට හේතුවක් බලපාලා තියෙනවා. එහෙනම් හේතුව මොකක්ද? එහෙනම් අපි පළවෙනි දෙවන සංගායනා හේතුව කතා කළානේ. සබ්බකාමී මහරහතන් වහන්සේ දැනගන්නවා මෙහෙම වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මේ විදිහට මුදල් උපයනවා කියලා. එතකොට ඒක සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යවනවා. ඒ කවද යවන්නේ? යසහමුදුරුවෝ යවන්නේ. එතකොට යසහමුදුරුවෝ ඊට පස්සේ මුදල් සම්මාත්ම විදිහට දකිනවා. ඊට පස්සේ කතාපුත අපි කතා කළා වජ්ජිපුත්ත භික්ෂුන් වහන්සේලා යසහමුදුරුවන්ට පටිසාරණේ සහ ඔක්කේ පිළිකරමින් දරුවන් පමනනවා. ඊට පස්සේ තීරණය කරනවා දෙවන ධර්ම සංගායනාව පවත්වන්න ඕනේ. මූලිකව ක්‍රියා කරනවා යසහමුදුරුවෝ. යසහමුදුරුවෝ තමයි මූලිකත්වය ගන්න. ඔක තරුණ භික්ෂුන් වහන්සේ නමක් යසහමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට සංගායනා මණ්ඩපයේදී සබ්බකාමී මහරහතන් වහන්සේ මූලිකත්වයේ දරනවා. එන්න ওই විදිහට අපිට මේ උබ්බාහිකාවක් පත් කරේ පිළිබඳව විශාලා මහනුවර වාලුකාරාමයේ තමයි මේක පැවැත්වුවේ. ඊළඟට සංගායනාව සඳහා රහතන් වහන්සේලා පිළිබඳ කරුණු පහක් බලපෑවා මහදේව හමුදුරන්ගේ පංචවස්තුවාදේ. ඒක තියෙන නිකාය ලම්බන සංග්‍රහයේ තියෙන ශාස්ත්‍ර කියන ග්‍රන්ථයේ තියෙන මහදේව හමුදුරන්ගේ පංචවස්තුවාදේ පිළිබඳව. එහෙනම් ඔන්න ප්‍රතිඵල පිළිබඳව කතා කළා. සංගායනාවේ මොකද්ද? සංගායනාවේ අන්තර්ගතය පිළිබඳව කතා කළා. එහෙනම් ඔන්න ඔය ටික ප්‍රමාණවත් මොකක් සඳහාද? දෙවන ධර්ම සංගායනාව සම්බන්ධයෙන් කතා කරද්දී ඔය කරුණු කාරණා ටික ප්‍රමාණවත්. අද අපි කතා කළේ දෙවන ධර්ම සංගායනාව පිළිබඳව ප්‍රමාණවත් විදියට විස්තර සැපෙවුවා. ප්‍රමාණවත් විදියට කතා කළා මේක පිළිබඳව. කතා කරපු ටික අය ඉක්මනින් මතක් කරන් යනවා. දැන් අපි කතා කළේ අද දෙවන ධර්ම සංගායනාව පිළිබඳව. දෙවන ධර්ම සංගායනාව පිළිබඳව තොරතුරු ගන්න පුළුවන් පැන්නත මූලාශ්‍රය චුල්ලවග්ගපාළියේ පංචසතික ඛණ්ඩකේ. ඊට අමතරව දීප වංශයේ මහා වංශයේ සමන්තපාසාදිකා වගේ කෘතිවල තියෙනවා. බෝධි වංශයේ නිකාය සංග්‍රහය වගේ මූලාශ්‍රවල තියෙනවා. ඊළඟට දෙවන ධර්ම සංගායනාවේ මූලික හේතුව වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ දසවස්තුව. ඊට පස්සේ කාලාන්තරයක් තිස්සේ භික්ෂුන් වහන්සේලා අතර වර්ධනය වුණු මතභේදවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සංගායනාව කරලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේකට ඒකට එක්ක වෘද්ධිකාමී භික්ෂුව තමයි සබ්බකාමී මාහිමියන් වහන්සේ දසවස්තුව ගැන සැලවෙනවා. ඊට පස්සේ ඒ ගැන විමසීමට යවනවා යසහමුදුරුවෝ. යසහමුදුරුවෝ මොකද කරන්නේ? යසහමුදුරුවෝ යනවා විශාල මහනුවරට ගිහිල්ලා වෙලා වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා දසවස්තුවේ දසවැන්න අනුව මොකද්ද? දැන් දසවස්තුවේ
අපි දසවස්තුව තුල මේ දසවස්තුවේ තියෙන 10 තමයි මේ ජාත රූප රජත පටිඝාන කප්ප. මේක සම්මත කරන්න හිටියේ කවුද? වජ්ජපුත්තක භික්ෂුව. ජාත රූප රජත පටිඝාන කප්ප. රන් බෙදී මසු කහවණු පිළිගැනීම කැපය. ඔන්න ඕකෙන් තමයි මොකද කරන්නේ? රිදී බන්දේසීක තීල වෙරලා ගිහියන්නේ මුදල් ඉල්ලනවා. එතකොට මොකද කරන්නේ? මේක දකින්න යසහාමුදුරුවෝ. යසහාමුදුරුවෝ දැක්කට පස්සේ මේකට එරෙහි වෙනවා. ඊට පස්සේ යසහාමුදුරුවෝගේ ගෝලහාමුදුරුවන්ට මේ මුදල් දීලා ඉවරලා මේක නම්ම ගන්න හදනවා. හරියන්නේ නැහැ වැඩි. ඊට පස්සේ මොකද කරන්නේ? කාලාශෝක රජතුමත් එක්ක එකතු වෙලා වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා කාලාශෝක රජුරුවෝත් එක්ක එකතු වෙලා යසහාමුදුරුවන්ට විශාලාව තහනම් ප්‍රදේශයක් බවට පත් කරනවා. ප්‍රතිසාරණේ සහ උක්කේතනේ කරව පනවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ සංගායනාව සඳහා සූදානම් වෙන සබ්බකාමී හාමුදුරුවෝ ගිහිල්ලා සූදානම් වෙනවා. කවුද? අහෝගන්තියේ ඉන්න සම්භූත හිමියන්ව අවන්ති දේශයේ පවානුවර භික්ෂුන් වහන්සේලාව දසවස්තු සඳහා එරහිව උරුමගලා සංගායනාවක අවශ්‍යතාවය ඇති වුණ වෙලාවේ මූලිකව ක්‍රියා කරලා ද්විතීයි සංගායනාව සඳහා මූලිකව ක්‍රියා කළා. එහෙනම් ඊට පස්සේ සංගායනාව වන්දතේ සබ්බකාමී මහතන මහසෙ තමයි මූලිකත්වය ගන්න. සභාපතිත්වය ගන්න උබ්බාහිකාවෙත් කාරක සභාවෙත්. ඊට පස්සේ මේ රේවත හාමුදුරුවෝ දසවස්තුව සබ්බකාමී හිමියන්ගෙන් විමසනවා මේක සුදුසුද? එකක් ගන්නම විමසනවා. එකක් ගන්නම විචාරණය සම්බන්ධයෙන් කිසිදු විමසනවා. ඊට පස්සේ තීරණය කරනවා මේක සුදුසු නැති දේවල් තියෙනවා. එතකොට රේවත හාමුදුරුවෝ සියලු භික්ෂුන් වහන්සේලාගේ තෝරගන්නවා කවුද? ත්‍රිපිටකයේ කඩපාඩම් තිබු අභිධර්මවාදී මනමද රහතන් වහන්සේලා තමයි සම්බන්ධ කරවන්නේ. ඒ සංගායනාව සඳහා. එහෙනම් මේක සුදුසු තෝරපත් කරගන්න බෑ. 700ක් තෝරගන්නවා. ඒ අය කවුද? අභිධර්මවාදී භික්ෂුන්. ධර්මයේ මනමින් කඩපාඩම් තිබු භික්ෂුන් වහන්සේලා තෝරගන්න. මේක 700ක් සහභාගී වෙන නිසා සප්ත සතිකා සංගීතය කියලා කියනවා. දසවස්තු විනිශ්චය කරන්න පුතේ උබ්බාහිකාවක් පත් කරනවා. ඕකම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට කාරක සභාවක් පත් කරන තියෙන අවස්ථාවක් විදිහට තමයි. දැන් අපි මොකක්hari කාරණාවක් වලට පස්සේ කාරක සභාවක් දානවා කියලා කියන්නේ මේක විනිශ්චය කරන්න. එතකොට දසවස්තු විනිශ්චය කරන්න බඳ මුලින්ම උබ්බාහිකාව කාරක සභාවක් පත් කළේ දෙවන ධර්ම සංගායනාවේදී. ඒකදී පෙරදිග සහ බටහිර දේශවලින් නැත්නම් පාචීනක සහ පාචීයක දේශවලින් තමයි නියෝජනය කරමින් සබ්බකාමී, සාල්හ, බුද්ධසෝපිත ඊළඟට වාසගාමී කියන භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙනවා. රහතන් වහන්සේලා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ රේවත ගානවාසී සම්බුත කාකණ්ඩ පුස්ස සුමන යන රහතන් වහන්සේ සම්බන්ධ වෙනවා. කාලාශෝක රජුගේ පූර්ව අනුග්‍රහයෙන් තමයි මේක පවත්වන්නේ. උබ්බාහිකාවෙන් තීරණය කරනවා දසවස්තු ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ අරක ප්‍රතික්ෂේප කරලා දසවස්තුව දස අකප වස්තුවක් බවට පත් කරලා වසර 100ක් ගියාට පස්සේ දෙවන ධර්ම සංගායනාව පවත්වනවා. කොහෙද පවත්වන්නේ? විශාලා මහනුවර වාලුකාරාමයේදී පවත්වන්නේ. මාස 8ක් මුළුල්ලේ පවත්වනවා මේක. සංගායනාවේ ප්‍රතිඵල මොනවද? දසවස්තුව ප්‍රතික්ෂේප කරලා ඒ ප්‍රතිග්‍රාහක දසදහසක් භික්ෂුන් වහන්සේලා අලජ්ජී පාපී භික්ෂුන් ලෙස නිගමනය කරලා ඉවරලා සසුනේ නිරපනවා. ඊළඟට නිකාය ලම්බන සංග්‍රහය අනුව ශාස්ත්‍ර නම් කියන ග්‍රන්ථයට අනුව මහාදේව හිමියන්ගේ පංචවස්තුවාදයට බලපෑවා මේ සඳහා. එතකොට මම පැහැදිලි කළා මහාදේව හාමුදුරුවන්ගේ පංචවස්තුවාදය පිළිබඳව. එතකොට මහාදේව හාමුදුරුවෝ අරගෙන ආව පංචවස්තුවක් අරන් ආවා. මොකද්ද? රහතන් වහන්සේලාට කාමයේ තිබිය හැකියි. රහතන් වහන්සේලා යම්නම් කරුණු පිළිබඳ අවිද්‍යාවක් තිබිය හැකියි. රහතන් වහන්සේලාට සැක තිබිය හැකියි. රහතන් වහන්සේලාට යම් දේ අනුගෙන් ඉගෙනගත හැකියි. විමුක්තිය ලැබෙන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කරමින් රහත් වෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය කරුණු පහ මහාදේව හාමුදුරුවන්ගේ පංචවස්තුවාදයේ ඕකත් බලපෑවා දෙවන ධර්ම සංගායනාව සඳහා. එහෙනම් මහාදේව හාමුදුරුවන්ගේ පංචවස්තුවාදය. ඊළඟ විනය විරෝධීන් සසුනෙන් නිරපල වෙලා ජේෂ්ඨ භික්ෂුන්ගේ මූලිකත්වයෙන් තමයි ශාසන සංශෝධනයක් කරමින් මේ සංගීතය සිදු කරන්නේ. ප්‍රතිපල විදිහට අපිට දකින්න පුළුවන්. මොකද්ද ප්‍රධානම ප්‍රතිපලය? තමයි තේරවාද සහ මහා සාංගික කියලා. නිකායන් දෙකකට බෙදලා යනවා. දසවස්තු පිළිබඳව සංගීතකාරක තිරුන්ගේ තීරණය නොපිළිගත් වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා සංගීතකාරක භික්ෂුන්ගෙන් වෙන් වෙලා මොකද කරන්නේ? වෙනම සංගායනාවක් කරනවා ප්‍රාදේශීය පාලකගේ අනුග්‍රහයෙන්. එනම් භික්ෂු සංවිධානය දෙකට වෙලා යනවා. තේරවාද සහ මහා සංඝ කියලා. මේක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් හේතුව ශාසන ඉතිහාසයේ ප්‍රථම වතාවට මොකක්ද ඇති වෙන්නේ? නිකාය ભેදයක් ඇති වෙන්නේ මෙන්න මේ කරුණු කාරණාව හේතු කරගෙන. මොකද්ද ප්‍රධාන වශයෙන්ම නිකාය ભેදය? තේරවාද සහ මහා සංඝික. නැත්නම් මහා සංඝ සහ තේරීය කියලා කියනවා. නිකාය දෙකකට බෙදලා යනවා. ඊට පස්සේ ඒක තවත් කැලි වලට කැඩලා යනවා. කොටස් වලට කැඩලා යනවා. මහා සංඝික කියන්නේ නිකාය 6කට බෙදෙනවා. ඊළඟට තේරවාදී නිකාය 12කට බෙදලා යනවා.
මේ විදිහට නිකායේ 18ක් බිහි වෙනවා. එහෙනම් දෙවන ධර්ම සංගායනාවේ නිකායෙන් කීයක් බෙදලා ගියාද? 18ක් බෙදලා ගියා. දෙවන ධර්ම සංගායනාවේදී නිකායෙන් 18කට බෙදලා යනවා. තේරවාදීන් නිකායෙන් 10කට තේරවාදීන් 12කට සහ මහා සංඝිකයන් 6කට වශයෙන් එනම් බුද්ධහම පිළිබඳව මූලාරම්භයේදීම දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල පිළිබඳව අපි කතා කළේ. ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් වටිනාම සම්දිස්ථානයක් විදිහට දෙවන ධර්ම සංගායනාව අපිට නම් කරන්න පුළුවන්. එහෙනම් දෙවන ධර්ම සංගායනාව තුල අපි කතා කළා. මොනවද කතා කළේ? දෙවන ධර්ම සංගායනාව තුල දෙවන ධර්ම සංගායනාවේ පසුබිම පිළිබඳව කතා කළා. දෙවන ධර්ම සංගායනාවේ පසුබිම මොකද්ද? එහෙනම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කළා. එහෙනම් දෙවන ධර්ම සංගායනාව ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා වසර 100ක් ගියාට පස්සේ දෙවන ධර්ම සංගායනාව පවත්වන්නේ. දැන් දෙවන ධර්ම සංගායනාව පවත්වන්නේ ඇයි කියලා අපි කතා කළා. හේතු කතා කළා අපි. ඊට පස්සේ කාර්ක සභාවපත් කළා. පෙරදිගින් මෙන්න මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වුණා. අපරදිගින් මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වුණා කියලා කතා කළා අපි. වජ්ජිපුත්ත භික්ෂුන් වහන්සේලාගේ ඉදිරිපත් කළ දසවස්තු පිළිබඳව කතා කළා. සිංගිලවන කප්ප, තුවංගුල කප්ප, ගාමාන්තර කප්ප, ආවාස කප්ප, අනුමති කප්ප, ආචින්න කප්ප, අමතීත කප්ප, ජලෝගී කප්ප, අසදක නිසීදර කප්ප, ජාත රූප, රජත, පටිඝාන කප්ප. ඔන්න ඕක තමයි රෙදිබන්දේසියක තියෙන කහවණු පිළිගන්න මුදල් පිළිගන්න මූලික වුණ දසවස්තුවෙන් එකක්. ඊළඟ අනුගමන වෘත බලන ආහාර මේ හැම එකටම හේතු බලපෑවා. දසවස්තු විනිශ්චය කළා අපි. නම් දසවස්තු තත්කාලීන සමාජ අවශ්‍යතාවය. මේ බොහෝ දේවල් ආහාර සම්බන්ධ ගැටලු තිබ්බේ. එතකොට මේ ගැටලු අවසානයේ මොකද කරන්නේ? සංගායනාව පවත්වලා දස අකපවස්තුවක් බවට පත් කළා. දෙවන සංගායනාව සංගීතය ශාසනයේ චිර පැවැත්මට චිර ජීවනයේට බලපානවා, ඉතිහාසයට බලපානවා. ප්‍රධාන වශයෙන් නිකායේ 18කට. එහෙනම් අහුවොත් කීයකට බෙදෙනවද? නිකායේ 18කට තමයි බෙදලා යන්නේ. ප්‍රධාන වශයෙන් දාර්ශනික සම්ප්‍රදායන් 4ක් බිහි වෙනවා. තේරවාදයේ බිහි වෙනවා මොකක්ද? සර්වස්තිවාදී සහ සෞත්‍රාන්තික කියන. ඊළඟට මාධ්‍යමික සහ යෝගාවචර මහායාන සම්ප්‍රදාය. යෝගාවචර සහ මාධ්‍යමික කියන සම්ප්‍රදායන් දෙක බිහි වෙනවා මහායාන සම්ප්‍රදායේදී. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් සංඝ සමාජයේ තේරවාද සහ මහා සංඝ කියලා කොටස් කරලා ගියා. එහෙනම් බෙදපු විදිහ ගැන අපි කතා කළා. එහෙනම් ප්‍රතිඵල ගැන කතා කළා. විශ්වවිද්‍යාල බිහි වෙනවා. ඒකෙන් මහා උගතුන් බිහි වෙනවා. ඊළඟට ප්‍රධාන වශයෙන් දෙවන සංගායනාවේ තමයි ත්‍රිපිටකයට අනුව සූත්‍ර කිහිපයක් එකතු වුණේ. චුල්ලෝකපාලි පංචසතික ඛණ්ඩකය සහ සප්තසතික ඛණ්ඩකය. අංගුත්තර නිකායේ මුණ්ඩරාජ සූත්‍රය, විමානවත්තුවේ සේරිස්සක විමානවත්තු, පේතවත්තුවේ උත්තරමාත්‍ර පේතවත්තු සහ දීඝ නිකායේ පායාස සූත්‍රය කියන සූත්‍ර ටික එකතු වෙනවා දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල විදිහට. එහෙනම් ප්‍රතිඵල සමාලෝචනය කළා. දැන් අපි දෙවන ධර්ම සංගායනාව ඉවරයි. එහෙනම් දෙවන ධර්ම සංගායනාවට අදාළව පැහැදිලි කළානේ මොකද්ද? අර වග්ගමන්දහලා වග්ගුවේ පළවෙනි ධර්ම සංගායනාව ඉවර කරලා දෙවන ධර්ම සංගායනාවට අදාළව අපි ඒකේ හේතු දුරස්ත හේතු ඒ විදිහට දිගට ගහගෙන යන්න දෙවන ධර්ම සංගායනාවට ගහගෙන යන්න. පළවෙනි සංගායනාවත් හරි දෙවන සංගායනාවත් හරි ඊළඟට තුන්වෙනි සංගායනාව පිළිබඳව අපි කතා කරනවා ඉදිරියේ දවසක. ඒක තුන්වෙනි සංගායනාවත් ඉවර කරනවා. ඒතකොට තේරවාදී සංගායනා තුනම එතකොට ඉවරයි. ඒතකොට තේරවාදී සංගායනා තුන, ධර්ම සංගායනා තුන. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව සහ තුන්වෙනි ධර්ම සංගායනාව කියන සංගායනා තුන පිළිබඳව අපි කතා කළේ. තුන්වෙනි සංගායනාව කතා කරන්න තියෙනවා. එතකොට අපි ඉදිරි දවසක තෙවෙනි සංගායනාව පිළිබඳව කතා කරනවා පුතේ. එතකොට තෙවෙනි සංගායනාව පිළිබඳව අපි ඉදිරි දවසක ඉදිරි දිනක සාකච්ඡා කරනවා. එතකොට අපි අද කතා කළේ මොකක් පිළිබඳවද? දෙවන ධර්ම සංගායනාව පිළිබඳව බෞද්ධ ශිෂ්ටාචාරය හත්වෙනි පුරතා මට්ටමට අදාළව තියෙන එක මාතෘකාවක් සංගායනාවල පළමු, දෙවන, තුන්වන සහ කියන සංගායනා තුන තියෙන්නේ. එහෙනම් දෙවෙනි සංගායනාව තමයි අපි අද කතා කළේ. එහෙනම් දෙවෙනි සංගායනාව පිළිබඳව ප්‍රමාණවත් විස්තර අපි කතා කළා. අත්‍යවශ්‍ය විස්තර සියල්ලක්ම සාකච්ඡා කළා අපි උසස් පෙළ මට්ටමට අදාළව. එතකොට ප්‍රමාණවත් විස්තර ඔබ ලබා ගත්තා කියලා මම හිතනවා. එහෙනම් අපි දෙවෙනි ධර්ම සංගායනාව ඉවර කරනවා. එහෙනම් දෙවෙනි ධර්ම සංගායනාවෙන් අපි කතා කරන්න තියෙන સિદ્ધාන්ත ටික ඉවර කළා. ඒ સિદ્ધාන්ත ටික උච්චරය අපිට સિદ્ધාන්තයට කතා කරන්න තියෙන්නේ. දෙවන ධර්ම සංගායනාව සම්බන්ධව කතා කරන්න තියෙන ටික තමයි කතා කළේ.